බිනෙන් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවේ දම්සර අවදි කරන ගරුතේශකයාණන් වහන්සේ නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද උඩපේරුවේ රතනසාර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්තේන පණ්ඩිතෝ හෝති යාවතා බහුභාසති khemi averi abhayo panditoti pawuncati ශ්‍රද්ධාවන්ත කාර්මික බෞද්ධ පින්වත්නි අද මෙම ධර්ම දේශනාමේ පින්කමේ දායකත්වයේ දරනු ලබන්නේ කඩුවෙල පහළ බෝමිරිය අංක 61 පදිංචි තිලකරත්න මහත්මයා සහ ජයලත් නෝනා මහත්මිය විසිනුයි අද මෙම ධර්ම දේශනාමේ පින්කමේ දායකත්වයේ දරන්නේ පින්වත් සෑම දිනාම මේ මොහොතේ පටන් බලාපොරොත්තු වන්නේ තුන් ලෝකයක් සනා වදාළ ශාන්තිනායක ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ධර්ම දේශනාවලින් බිඳක් ඊ타ම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරන්නටයි අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මින් තුන් ලෝකේටම එහි වටිනාකම ඒ වගේම එහි අගය එන්ටම එහි අගය වැඩි වෙනවා මිසක් ඒ ධර්මයේ
වටිනාකම අඩුවීමක් දකින්නට පුළුවන් කමක් නැහැ පින්වත්. මේ net fm ගුවන් විදුලිය මගින් මේ ලෝකයේ පුරාවට මේ ධර්මයේ ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ මිනිස්යාගේ සිස්සතන් යහපත් මාර්ගයට ගන්නට ඒ වගේ මිනිස්යාගේ සිතුවිලි අයහපත් පැත්තට යා නොදී යහපත් සුගති සංඛ්‍යාත හොඳ පැත්තට තමන්ගේ සිත් දියුණු කරන්නටයි මේ වෙර වීර්යය දරාගෙන යන්නේ. ඒ නිසා එහි වටිනාකමත් මනුස්සයින් හැටියට අපි පිළි අරගෙන තිබෙනවා. අද කවුරුත් කතා කරන දෙයක් තමයි net fm ගුවන් විදුලිය අනෙක් නාලිකා පරදෝමින් මේ මිනිස්සුන්ගේ යහපත් සිතුවිලි ඇති කරවන්නට විශාල උත්සාහයක් දරන බව ආගමික වැඩසටහන් වලින් අද මේ ලෝකයේ මිනිස්සු හොඳට අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසාම අපේ පින්වත් ඇත්තෝ කවුරුත් මේ තුලින් බණ අහලා ඒ වගේ මේ වැදගත් වැඩසටහන් වලට තමන්ගේ අවධානය යොමු කරමින් ජීවිත සකස් කරගන්නට උත්සාහ දරන බව කොයි කාටත් දැන් පින්වත්නි අවබෝධ වෙන කාරණයක්. ඒ නිසාම අද දවසෙත් ඔබ කල්පනා කරනවා මේ ධර්ම දේශනා මේ පින්කම සිද්ධ කරවගෙන අපේ මෙලොව ජීවිතයත් ඒ වගේම පරලෝක ජීවිතයත් සාර්ථක කරගන්නට මේ බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්මය කොයිතරම් දුරට අපට වටිනවද කියලා අපි හැමදෙනාම කල්පනා කළ යුතු වෙනවා පින්වත්. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගාථා ධර්මයේ කුයි අද මේ ධර්ම දේශනා මේ පින්කම සඳහා මා මාතෘකා වශයෙන් තබා ගත්තා. බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා දෙනවා අපට පින්වත්නි. නත්තේන පණ්ඩිතෝ හෝති යාවතා බහු භාසති khemi avere abhayo panditoti paucchati nathena pandito hoti yavata bahu bhasati yavata bahu bhasati yamik බොහෝ සෙයින් කතා කළත් තේන ඒ නිසාම පණ්ඩිතෝ න හෝති පණ්ඩිතෙක් නොවන බව. කතාවට කොච්චර දක්ෂ වුණත් සෑම වෙලාවකදීම කතාවෙන්ම මිනිස්සෙක් පණ්ඩිතෙක් වෙන්නේ නැහැ කියන එකයි බුද්ධ දේශනාව.
පණ්ඩිතෙක් වෙන්නට නම් බුදුරජාණන් වහන්සේන් පෙන්눔 කළා දෙනවා කරුණු තුනක්. khemi අවේරි අභයෝ. khemi කියලා කියන්නේ අනුන්ට උවදුරු කරදර කරන්නේ නැත්නම් ඒ වගේම කය සිත මේ අවස්ථා දෙකේ තවුල් නැති තැනත්තා උගතේ. khemi කාටවත් කරදරයක් කරන්නේ නැතිව යහපත් ජීවිතයක් පවත්වා ගන්නේ නම් යම් පණ්ඩිතෙක් වෙන්නට එයත් එක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි පණ්ඩිතෙක් වෙන්නට අවේරි වෛරී සාගත පුජ්‍යලයක් නොවීම. තමන්ට සමාජයෙන් කොච්චර වෛර කළා පෙරලා තමන් ඒ අයට වෛර කරන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ඔහු හෝ ඇය තරම් පණ්ඩිතෙක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා දෙනවා. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි අභයෝ. තමන්ගෙන් අනුන්ට බියක් නැත්නම් අපි කවරදාකවත් බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි අනුන්ට බියක් නොදෙන නිසා අනුන්ගෙන් අපට කවරදාකවත් බියවීමට අවශ්‍ය නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළේ. මේ තුලින් අපට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා පින්වත්නි පණ්ඩිතෙක් වෙන්න කතාවෙන්ම පුළුවන් කමක් නැහැ. බහුභාෂති බෙහෙවින් කතාවට දක්ෂ වුණත් බෙහෙවින් කතා කළත් ඒ තුලින්ම පුද්ගලයෙක් උගත් දැනුගත් පුජ්‍යලයක් බවට පත් වෙන්නේ නැහැ කියන එක උන්වහන්සේ පෙන්눔 කළේ. එහෙනම් පණ්ඩිතෙක් නිහතමානී තැනැත්තෙක් ගුණධර්ම පූර්ණය කළ කෙනෙක් වෙන්නට නම් khemi අවේරි අභයෝ කියන කරුණු තුනත් මේ පණ්ඩිතෙක් තුල තිබෙන්න ඕන කියන එකයි බුදුහාමුදුරුවෝ මනාව පෙන්눔 කළේ. එහෙනම් khemi අනුන්ට කරදර කරන කෙනෙක් වෙන්න එපා. ඒ වගේම අවේරි අනුන්ට වෛර කරන කෙනෙක් බවට පත් වෙන්න එපා. අභයෝ කාටවත් බිය උපදවන කෙනෙක් බවට පත් වෙන්නට එපා. මේ කරුණු තුනෙන් ඈත් වෙච්ච කෙනා පින්වත්නි යහපත් මිනිසෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. දැනුගත් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේව මනාව අවබෝධ කරගත්තාම බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කරන්ට එක්තරා හේතුවක් තිබුණා පින්වත්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නා භික්ෂූන් වහන්සේලා හැටියට සරියුත් මුගලන් ආනන්ද මේ භික්ෂූන් වහන්සේලාට පරිබාහිරව
බුදුහාමුදුරන්ගේ ළඟ පැවිදි නොවුනත් ඒ අය සිවුරු පෙරවාගෙන හිටියත් තවත් කණ්ඩායමක් හිටියා. පණ්ඩුක ලෝහිතක මෙත්තිය බොමජක අස්සජේ පුනබ්බසුක කියලා ඒ සිවුරු දරාගෙන විනයක් හික්මීමක් නැති භික්ෂු කණ්ඩායමක් බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවා පින්වත්. දවසක් දායක නිවසක දාණයට දායක ඇත්තෝ දන්නේ නැහැ අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු මහා සංඝයාට මේ දාණයට ආරාධනා කළා. ඒ දවසට අර භික්ෂූන් වහන්සේලා කිසිම විනයක් නැති භික්ෂූන් වහන්සේලාත් මේ දානේ දෙන නිවසට ආවා. එක පෙළක වාඩි වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ඒ චීවර පරම්පරාවෙන් පැවතගෙන මහා සංඝරත්නය සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය. අනිත් පසෙන් වැඩ ඉන්නවා අර කිසිම විනයක් නැති, හික්මීමක් නැති, ඒ වගේම පැවිදි වෙච්ච විහාරස්ථානයක් නැති, පැවිදි ගුරුවරයෙක් නැති, උපාධ්‍යායන් වහන්සේ නමක් නැති අර පණ්ඩුක ලෝහිතක මෙත්තිය භුම්මජක අස්සජේ පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා අර නිවසේ තවත් පැත්තක දානශාලාවේ වැඩ ඉන්නේ. දායකත්ව කවුරුත් දානේ පිළිගන්වගෙන යනවා. අර කිසිම විනයක් හික්මීමක් නැති භික්ෂූන් වහන්සේලා නොඑක් විදිහේ කතා කරමින් මහා ශබ්ද නගමින් ඒ වගේම ආහාර පාන ගැනීමේ කිසි පිළිවෙලක් නැතිව ඒ කටයුතු කරනකොට දායක ඇත්තන්ට දැනුණා මේ ලොකු වෙනසක් තියෙනවා. අර භික්ෂු මහා සංඝයාගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා බොහොම විනීතයි, තැම්පත්, වතුර ටිකක් පවා පානය කරනකොට කිසිම ශබ්දබද්ධයක් නැතිව විනයානුකූලව තමයි වතුර පොදත් පානය කරන්නේ. නමුත් අර භික්ෂූන් වහන්සේලා කෑ ගහනවා, නොඑක් විදිහේ දේවල් ගෙන්න ගන්නවා, දානේ වළඳ හැම තැනම මේවා විසිරුවා ගන්නවා. දානේ වළඳන අතිම සමහර විට අර ඉඳුල් භාජන අරන් වතුර පාවිච්චි කරනවා. නොඑක් විදිහේ වැරදි ක්‍රියාදාමයන් රාශියක් සිද්ධ වුණා. නමුත් අර විනයානුකූලව හැදිච්ච භික්ෂූන් වහන්සේලා මේ සියලුම දේවල් ඉවසගෙන ඉඳලා දානේ වළඳලා අවසන් කරලා පෙළට වැඩම කරනවා විහාරස්ථානවල. අර භික්ෂූන් වහන්සේලා කිසි පිළිවෙලක් නැහැ. වළඳලා අවසන් වෙච්ච කෙනා නැගිටලා යන්ට යනවා. ගමනේ බිමනේවත් කතා බහේවත් කිසිම පිළිවෙලක් නැතුව පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා, ආනන්ද හාමුදුරුව ප්‍රධාන මහා භික්ෂු සංඝරත්නය බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරවලා, ස්වාමීනි අපි මේ වගේ දානයකට වැඩම කළා. එතනට කිසිම විනයක් නැති භික්ෂූන් වහන්සේලාත් වැඩම කළා හිටියා. ඒ අයගේ සියලෝම ප්‍රවෘත්තිය බුදුහාමුදුරන්ට පෙන්눔 කළා. ඒ වෙලාවේ තමයි පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ ගාථා ධර්මයෙන් අර සරියුත් මුගලන් දෙනම ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නයට ධර්මානුශාසනා සිද්ධ කළේ. කුමක්? නතේන පණ්ඩිතෝ හෝති යාවතා භව භාසති හේමි අවේරි අභයෝ පණ්ඩිතෝති පෞච්චති.
යාවතා භවභාසති. ඔය භික්ෂූන් වහන්සේලා කොච්චර කෑ ගැහුවත් වැඩි වශයෙන් වචන පාවිච්චි කළත් ඒ වගේම නොමනා හැසිරීම ඇති කර ගත්තත් ඒවා සමාජයට පිළිකුල් සහගත දේවල්. ඔබ හිතන්නට එපා ඒ අය බොහෝම දැනුගත් කියලා. හරිම මෝඩයි. වාචාල කියලා කියන්නේ වචන හලනවා වචන හැලෙනවා කියන එකයි. නමුත් උගත් උදවිය එහෙම නෑ. කතා කරනකොට හරිම විනීතයි. ඒ වගේම ශික්ෂාකාමී. ආවට ගියාට වචන හලන්නේ නෑ. දැන උගත් ඇත්තු. සැරියුත් මොගලන් ආනන්ද භික්ෂූන් වහන්සේලා ප්‍රධාන ඔබ හැමදෙනාම හරිම බුද්ධිමත්. ඇයි? ඔබ වාචාලයින් බවට පත් උනේ නෑ. අද සමාජයේ දිහා බැලුවමත් අපට පේනවා. ඒ තරමටම වාචාල මට්ටමටම සමාජයේ ගෙහෙල්ලා සමහරුන් නිසා දැනුගත් පිරිස හරිම තැම්පත් ඉන්නවා. අවශ්‍ය දේ පමණයි කතා කරන්නේ. අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ. අපට පිරිස් කතා බහ කරනකොට ඒවට ඇහුම්කම් දෙනකොට අපට තේරෙනවා පින්වත්නි වාචාලයින් කවුද බුද්ධිමත් පිරිස කවුද කියලා. ඇතැම් විට ඔබම සමහරට ප්‍රකාශ කරන ඔබේ වචනයෙන්ම සමහර විට ඕනම් මහා වාචාලයෙක් කියලා. ඇයි? හටට එනදී ඔහේ හලලා දානවා. කිසිම තැම්පත්කමක් හික්මීමක් නැහැ පින්නා. අන්න මෝඩයින්ගේ ලක්ෂණ. අවශ්‍ය ප්‍රමාණයට කතා කිරීමයි බුද්ධිමත් කෙනෙකුගේ ලක්ෂණය. මේ අපට මේ ධර්මයේ තුලින්ම තමයි පින්වත්නි අවබෝධ කරගන්න තිබෙන්නේ. සමහර උදවිය කතා බහට ගියාම තමන් හිතලා මතලා නෙවෙයි පින්වත්නි වචන සමාජයට පිට කරන්නේ. සමහර විට ඒ වාචාලකම් නිසා හිරේ විලංගුවේ වැටිච්ච පිරිස් පවා අපි දන්නවා අපට අවබෝධයක් තියෙනවා නොගැලපෙන වචනයක් පවා සමහර විට සමාජයට මුදා හැරියාම එක වචනෙට පින්වත්නි අවුරුදු ගණන් හිරේ හිරබත් කෑ මිනිස්සු ගැන අද මේ වර්තමාන සමාජයේ තුල අපට දකින්නට ලැබෙනවා. බලන්ට බුද්ධ දේශනාව මේට අවුරුදු 2550 ගානකට කලින් දේශනා කළේ ධර්මය අදට කොච්චර ගැලපෙනවද? මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. ඇතැම් මෝඩයින්ගේ ලක්ෂණ තිබෙනවා පින්වත්නි. අපි දන්නවා සමහර මෝඩ මිනිස්සු හැම වෙලාවෙම සමහර විට කල්පනා කරන්නේ තමන් උසස් කරගෙන තමන්ගේ හපන්කම් කියා පෑමයි හුඟක් දුරට කරන්නේ. මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්눔 කළේ අත්තු කංසන කියලා වචනයක්. අත්තු කංසන කියලා කියන්නේ තමන් උසස් කරලා තමන්ගේ හපන්කම් පමණක් නිතරම දිගහරිනවා. අනුන්ගේ හැකියා දක්ෂතා ඔවුන්ගේ පුළුවන්කම් වලට මතුවලා එන්නට ඉඩ දෙන්නේ නැහැ. හිර කරලා තද කරලා පාගගෙන ඉන්නවා. සමහරට උගත්තුන්ටත් මෙහෙම වෙලා තියෙන උගතගේ උගත්කම මතුවලා එන්නට ඉඩ දෙන්නේ නැහැ. ඇයි? මෝඩයා විහිං උගතාගේ හැකියා යට කරගෙන තද කරගෙන තමයි ඉන්නේ. මේකට කියනවා පින්වත්නි බුද්ධ ධර්මයේ තුල අත්තු කංසනය කියලා. පරවම්බන කියලා වචනයක් බුදුහාමුදුරුවෝ පෙන්눔 කරලා තියෙනවා. ඒ පරවම්බන කියලා කියන්නේ ඇයි?
විශාල පිරිසක් මැදයේ අනුන් පහත් කළා තමයි සමහරට කතා කරන්නේ. මොකද මම තමයි జగතා මම තමයි යුගතා කියලා කල්පනා කරන මේ මෝඩයෝ පරවම් භනයි පිරිස් මැද අන් අය පහත් කළයි සලකන්නේ. බුදුහාමුදුරුවෝ මේ නිසා තමයි පෙන්눔 කරන්නේ පින්වත්නි. බෞභාසති බෙහෙවින් කතා කළාට උගතෙක් කියලාම තීරණයක් දෙන්න බෑ. උගතෙක් වෙන්න ඒ නිසා බුදුහාඳුර අර කරුණු තුන අපට පෙන්눔 කරලා දෙනවා. අර භික්ෂූන් වහන්සේලාට පෙන්눔 කරලා දුන්නා. ඔන්න උගත්කමේ ලක්ෂණේ ඔබ ළඟ තියෙනවා මොනවද? හේමි ඔබ ඒ භික්ෂූන් වහන්සේලාට කරදර කරන්නට ගියේ නෑ. ඔබ බනින්ට ගියේ නෑ. ඔබ විපත්ති කළේ නෑ. මගේ ශ්‍රාවක භික්ෂු සංඝයා හරිම දැන උගත් පිරිසක්. ඇයි? අර මෝඩ භික්ෂූන් වහන්සේලාට වචනයකින් තරම්වත් නොබැන වචනයක්වත් ඒ පිළිබඳව කතා කරන්නේ නැතිව රොස්පරොස් නොකියා කේමි අනුන්ට උවදුරක් නැතිව කය සිත දෙකම තැවුල් නැතිව ඉවසාගෙන හිටිය අර දානි වළඳලා අවසන් වෙලා පන්සලට එනකන් බලන්න බුද්ධිමත් බව අවේරි වෛර කරන්නට ගියෙත් නෑ. දායකයෝ කාටවත් කියන්න ගියේ නෑ අනේ ඔබ මේ ගෙන්නා ගත්ත හාමුදුරුවරු හරිම අවිනීතයි කිසිම පිළිවෙලක් නෑ මේ ඇත්තෙක් අපට දානි වළඳන්න බෑ එකට කියලා නැගිටලා ගියෙත් නෑ. ඉවසාගෙන හිටියා. අභයෝ ඒ වගේම බය වුණෙත් නෑ. ඇයි? අපි මේ අයට කිසිම බය දැනෙන කටයුත්තක් කළේ නෑ. ඒ අයට උවදුරු කළේ නෑ, වෛර කළේ නෑ, බැන්නේ නෑ, අපහාස උපහාස කළේ නෑ. ඒ නිසා අපට බය වෙන්න දෙයක්. බුදුහාමුදුරුවෝ පෙන්눔 කළා. ඔබ කේමේ ගුණේනොත් යුක්තයි, අවේරු ගුණේනොත් යුක්තයි, අභයෝ ගුණේනොත් යුක්තයි. ඔබලා බොහෝම දැනුගත් පණ්ඩිතෝති පෞච්චති නියම පඬිවරු තමයි පඬිතුයෝ තමයි මගේ ශ්‍රාවක භික්ෂු සංඝයා කියලා. ඒ කට්ටිය හුඟක් සතුටු භාවයට පත් කළා කියලා අපේ බණ පොතේ සඳහන් වෙනවා පින්වත්. බලන්ට අදට මේවා කොච්චර හොඳට ගැලපෙනවද කල්පනා කරලා බැලුවා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළානි. නසෝ සබ්බේසු ඨානීසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉත්තේපි පණ්ඩිතා හොන්ති තත්ත තත්ත විචක්කනා නසෝ සබ්බේසු ඨානේසු සබ්බේසු ඨානේසු සියලුම ස්ථානවල නසෝ නොවන දෙයක් තමයි පුරිසෝ හෝති පණ්ඩිතෝ පිරිමි පක්ෂයේම පණ්ඩිත වෙන්නේ නැහැ. බලන්න කොච්චර වටිනා කීමනක්ද. හැම තැනම පිරිමි පණ්ඩිතයෝ බවට පත් වෙන්නේ නැහැ. ඒතේපේ පණ්ඩිතා හොන්ති. ස්ත්‍රීනුත් දැනුගත් පණ්ඩිතයෝ වගේ උපදිනවා. තත්ත තත්ත විචක්කන. ඒ තැනට ගැලපෙන විදියටයි ඒ තීක්ෂණ බුද්ධිය එන්නේ පින්නවා. අපේ කියමනක් තියෙනවා. හැම සාර්ථක පුරුෂයෙක් පිටිපස්සෙන් වීර්යවන්ත කාන්තාවකුත් ඉන්නවා කියලා. ඇත්ත කතාව. ඇයි?
ගෙදර ස්වාමියා තමයි පින්වත්නි ධනය හරි අම්බ කරන්නේ. මේ හරි අම්බ කරන්නා වූ ධනය සමහර විට පුරුෂ පක්ෂයේ කෙනෙක් වුණත් හරි අවබෝධයක් නැහැ අයවැය භාවිතයේ පිළිබඳ. ඔව් මුදල් හොඳට හරි අම්බ කරන්න දක්ෂයි. හැබැයි වැය කරන විදිය ඔව් දන්නේ නැහැ. බලන්ට තමන්ගේ පිටිපස්සෙන් ඉන්න ස්වාමි දුවනිය අර ස්වාමියා හරි අම්බ කරන ධනය ඒ බලය තමන්ගේ අතට අරගෙන ක්‍රමානුකූලව වියපැහැදම් කරලා ගෙදර පරිපාලනය, දරුවන්ගේ පරිපාලනය, ස්වාමියාගේ පරිපාලනය සියල්ලක්ම පරිපාලනය කරන්නේ කවුද? මුදල් අතින් අර වීර්යවන්ත කාන්තාව. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕන පින්වත්නි මේ සෑම තැනම පුරුෂයින්ම දක්ෂ නැහැ. කාන්තා පක්ෂයත් දක්ෂ ඇත්තෝ ඉන්නවා. අපේ රට ගැන බැලුවත් ලෝකේ දිහා බැලුවත් අපට පේන දෙයක් තමයි අපි කියන්නේ සෑම පුරුෂයෙක්ම පඬිතයි සෑම කාන්තාවක්ම පඬිතයි නෑ. මෝඩ පක්ෂයේ පිරිමිත් ඉන්නවා. දුර්වල පක්ෂයේ කාන්තාවනුත් ඉන්නවා. ඔය මැදින් බලන්ට හොඳ සාර්ථක පවුල් ගත කරන ඇත්තෝ හරිම බෞද්ධ පඬිවරු වගේ ඉන්න දැනුගත් පිරිස් වගේම හරි වීර්යවන්ත ක්‍රමානුකූලව වැඩ කරන කාන්තාවන් කොච්චර අපේ රටේ ඉන්නවද ලෝකේ කොච්චර ඉන්නවද කියලා අපිට අවබෝධ වෙනවනි පින්වත්නි. අපි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පින්වත්නි මෙන්න මේවට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් දිහා බැලුවාම අපි අවබෝධ කරගන්න ඕන පින්වත්නි වටිනා කියමන් තියෙනවා අපි ළඟ. අපේ අර ශ්ලෝකයක කියනවා අපි අහලා තියෙන ශ්ලෝකයක් නාරිකේල සමාකාරා දුස්සන්තේහි සඤ්ජානාක් අන්නේ වදරිකාකාරා බහිරේව මනෝහරක් නාලිකේල සමාකාරා දෘශ්‍යන්තේහි සජ්ජනා. හරියට සත්පුරුෂයෝ පොල් ගෙඩිවක්. ඇයි පොල් ගෙඩිය පිටපැත්තෙන් බැලුවත් ලෙලි ගහලා බැලුවත් පින්වත්නි එච්චර සුන්දර නැහැ. නමුත් බලන්ට මේ පොල් ගෙඩිය ලෙලි ගහලා මේකේ මුඩුත් අයින් කළා සියලුම දේවල් අයින් කළා මේක දෙකට පළලා බැලුවාම බලන්ට මේ ඇතුලේ හරියට මේ පොල් බෑ දෙක හොඳට පිරිච්ච පොල් බෑ දෙකක් නම් කොච්චර සුවඳවත් කොච්චර මේ තුල රසයක් විඳිනවද. ඔන්න ඔය වගේ තමයි පින්වත්නි නාරිකේල සමාකාරා දෘශ්‍යන්තේ සජ්ජනා. හරියට පොල් ගෙඩි පිට පැත්තෙන් අවලස්සන වුණාට මේක පළලා බැලුවාම හරියට උගත්තුවක්. ඒ තරම් ඒකෙන් කියන්නේ පිට පැත්තෙන් අවලස්සන වුණාට උගතා ඇතුල් පැත්තෙන් ලස්සනයි. අද ඒක අපට පේනවනේ. දැන් උගත් කෙනෙක් බැලුවාම අර අපේ ගීතයකක් කියනවනේ සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. කඩමලු වැන්දත් පින් කඳ බබලනවා කියලා. මේවා මේ ධර්මයේ තුලින් අරගත්ත උදාහරණ පින්වත්නි බැලුවාම ඒව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්눔 කළා තියෙනවනේ. කඩමලු වැන්දත් පින් කඳ බබලනවා. උගත් මිනිසයා ඇඳුම පැළඳුම ගැන එච්චර සැලකිල්ලක් නැහැ. නියම උගත්තු. එයා සාමාන්‍ය ඇඳුමක් අඳින්නේ. උගතා දන්නවා ධර්මය අවබෝධ කරගෙන තියෙනවා මේ බාහිර පැත්තෙන් මේ එල්ලා ගන්නා වූ සර්ව පිත්තල නෙවෙයි අපට වටින්නේ
මනස දියුණු කිරීම කියලා. අද සමහරට රූපය බොහෝම ලස්සන කරනවා. බැලුවම ඉටි රූප වගේ ලස්සනයි රූප. හැබැයි මනසේ ගණ්ඩහරයක් නෑ. ඒ තරමටම මෝඩකමින් පිරිත්. අර බාහිරින් ලස්සනට පොම්බව ගන්නේ ඇයි? අර අඩුව උගත්කම නෑ. ඒ නිසා මම රූපේවත් හදාගන්න ඕන කියලා රටේ නැති දේවල් ජරාවල් ඇඟේ උලාගෙන ලක්ෂ ගණන් විය පැහැදම් කළා දහස් ගණන් වියදම් කළා ඇඳුම් පැළඳුම් අරගෙන සපතු දේවල් රත්තරන් මුතුමැණික් වගේ දේවල් බාහිරින් එල්ලගෙන තමන්ගේ නැති වටිනාකමක් පෙන්නනවා. මම තමයි උගත జగත මම තමයි ලස්සනම කෙනා මට තමයි හැමදේම තියෙන්නේ කියලා ලෝකයට පෙන්නනවා. අන්න පුහුගතියේ මතුවලා එන විදි. බලන්ටකෝ උගත් මිනිස් මිනිස්සයයි නූගත් බාහිර පැත්ත දියුණු කරගත්ත මිනිස්සයා අතර වෙනස සමහරට අපි දැකලා තියෙනවනේ. සමහරට වෙළඳාම් ව්‍යාපාර කරන මිනිස්සයාත් අද මහාචාර්යවරු බවට පත් වෙලා තිබුණා. කවුරු මහාචාර්යකම් දුන්නද මන් දන්නේ. හග්ගෙඩි විකුණන්නේ. හැබැයි මහාචාර්ය. ඇඟිලි 10ක් නෙමෙයි පින්වත්නි ඇඟිලි 10ට මුදු දාගෙන. තිබුණා නම් Tamanට ඇඟිලි 24ක් ඇඟිලි 24ේම සමහරට මුදු දාන්න තිබුණා. හොඳ වෙලාවට අත් දෙකට ඇඟිලි 5 10ක් තිබුණා. 10ට මුදු දාන. කතා කරන්න ගියාම මගේ අම්මෝ මුළු ලෝකෙින්ම ජේෂ්ඨ මහාචාර්යවරයා මම කියලා හිතලා තමයි කතා කරන්නේ. බැලුවාම පොහු මිනිස්සු. අද ලෝකේ කවුරු මේ ව්‍යාපාර කරන්න මේ තනතුරු දුන්නාද කියලා ගැටලුවක් තියෙනවා. මේ මහාචාර්ය තනතුරු දුන්නේ කවුද? මේවා ඉබේ දාගත්තේ ඒවද? මේ ව්‍යාපාර කරන්න කවුද මේ මහාචාර්ය තනතුරු දුන්නේ? එහෙනම් තව කාලයක් යනකොට අපේ මේ කඩවල් වල ව්‍යාපාර කරන මිනිස්සු ඔක්කොටම BA MA PhD මහාචාර්ය මට්ටමට මේ කඩ කරවන ව්‍යාපාර ලෝකේ ඉන්න මිනිස්සුන්ට නොඑක් විදිහේ නම්බුනාම දෙයි. මේ කට්ටිය තමයි අද රටේ ඉන්න හොඳම උගත්තු කිය. කලුකරකාරයටත් අඩුම ගානේ ශාස්ත්‍රපති නැත්තම් MA එකක් ශාස්ත්‍රවේදී කියලා උපාධියකුත් දෙයි කඩයක් කරගෙන යන. බලන්නකො අපේ මිනිස්සු කොච්චර මෝඩ වෙලාද? උගත තේරුම් ගත්තෙත් නෑ නූගතා තේරුම් ගත්තෙත් නෑ. මිනිස්සු දුවන්නම් වාලේ දුවනවා. බාහිර පැත්ත දැකලා තමයි සමහර විට සලකන්නේ. මේ වගේ අපට තේරෙනවා පින්වත්නි කොච්චර මෝඩකම් මිනිස්සු කරනවද? අන්නේ වදරිකා කාරා බහිරේව මනෝහර. එතකොට සත්පුරුෂයෝ පොල්ගෙඩි වගේ අසත්පුරුෂයෝ කවුරු හැටද පෙන්වුවේ දෙබර පළ වගේ. ඇයි? සත්පුරුෂයා ඇතුලෙන් ලස්සනයි දෙබර ඵලය වගේ තමයි අසත්පුරුෂයා. පිටින් ලස්සනයි ඇතුලේ ගණ්ඩ දෙයක් නෑ. ඇතුලේ ගණ්ඩ දෙයක් නෑ. සමහර උදවිය ජීවත් වෙනවා සමාජයේ තුල මිනිස්සු වැරදි ආකාරයෙන් ජීවත් වෙනවා. තමන් හිතා ගන්නවා මම තමයි හරිම කෙනා. ඒක තරම් ලෝකේ තවත් මෝඩකමක් නැහැ. බුදුහාරෝ පෙන්눔 කළානේ. උගතා විදියට කල්පනා කරන මෝඩයා තමයි නියම මෝඩයා. උගතා උදන් අනන්නේ නැහැ. තමන්ගේ උගත්කම ගැන. ඒකත් නියතමානී විදියට තමයි පිළිගන්නේ. නෑ මාත් සාමාන්‍ය මිනිස්සෙ කෙනෙක්. සමහරුන් ඒක දැනෙන්නේ නෑ පින්වත්. මේක අපි අවබෝධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ නිසා තමයි පින්වත්නි පෙන්눔 කළේ අතිජාත අනුජාත අවජාත කියලා වචන තුනක්. ඇයි මේ අතිජාත කියලා කෙනෙකුට කියන්නේ? අතිජාත කියලා කියන්නේ උසස් විදියට උපන් කෙනා. අතිජාතයි. අනුජාත කියලා කියන්නේ දෙමව්පියන්ට අනුව දෙමව්පියන් වගේ උපත ලබන කට්ටිය අනුව යනවා. ඊට විරුද්ධ වචනේ අපි දන්නවනි අවජාතයි. පහත් උපතක් කියන එකයි එතන දකින්නට ලැබෙන්නේ. ඒ නිසා තමයි බුදුහාරෝ මේවා පෙන්눔 කරන්නේ අතිජාත අනුජාත අවජාත කියලා පිළිගන්න. අපි කටයුතු කරනකොටත් අවබෝධ කරගන්න ඕන අනුජාත වුණත් කමක් නැහැ. දෙමව්පියෝ වගේ අඩුම තරමින් කටයුතු කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ දෙමව්පියන්ටත් වැඩිය ඉහළින් කටයුතු කරන්න පුළුවන්
අතිජාත විදියට අපේ ක්‍රියාදාමයන් සිද්ධ වෙන්න ඕන. අවජාත නම් වෙන්න මේපා. ඇයි? දෙමව්පියෝ වගේත් නෑ ඊට උසස් නෑ. පහත්ම මට්ටමේ ඉන්න නිසා ඊටත් වැඩිය පහළට ගිහිල්ලා අවජාත ක්‍රියා කරන උදවියත් සමාජයේ තුල නැතුව නෙවෙයි. සමාජ මිනිස්සුම කියනවා. අනේ ඔය ළමයාගේ අම්මලා තාත්තලා හරි වැදගත් මිනිස්සු. ගමේ සමාජයේ රටේ හොඳට වැදගත් විදියට ජීවත් වුණා. අනේ මේ පෞකාර දරුවෝ කොච්චර වැරදි වැඩ කරනවා. සමාජ කියනවා තව කෙනෙක් දැකලා අනේ ඔය ළමයාගේ අම්මාත් ඔය වගේ තාත්තත් ඔය වගේමයි ඔය ළමයා වගේමයි කියලා. බලන්න අනුජාත. ඉතින් අනිත් එකට බනින්නෙත් ඒ විදියට. මා කොහෙද නැති අවජාත දරුවෙක් මගේ කුසට ඇවිල්ලා තියෙන්නේ කියලා අම්මම කියනවා. හීනකින්වත් හිතුවේ නෑ මේ වගේ දරුවෙක් මගේ කුස පිළිසිඳ ගනී කියලා. කාගෙන් ඉස්පිරිතාලේදී මාරුණාද කියලා සමහරට හිතනවා මේ වගේ වැරදි වැඩ කරන දරුවෝ කොහොමද මට ඉපදුණේ කියලා. බලන්ට පින්වත්නි කොච්චර දේවල් මේ බුදුරජාණන් වහන්සේ අපට අවබෝධ කරගන්නට දේශනා කළා තියෙනවා. අර ඔබ අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ ගාථා ධර්මය. මේ උගතෙක් දැනුමක් ඇති කෙනෙක් බවට පත් වෙනකොට අර බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ ධර්මයේ තුල තියෙනවනේ කේමි අවේරි අභයෝ කියලා. බුදුරජාණන් වහන්සේ උදාහරණ වශයෙන් පෙන්눔 කරනවා. වද්දකේ දේව දත්තම්මි චෝරේ අංගුලිමාලකේ ධනපාලේ රාහුලෝ චේව සම්බන්ත සමමානසු වදකේ දේවදත්තම්මි. දේවදත්ත කියලා කියන්නේ වදකෙක්. ඒ තරමටම දේවදත්ත බුදුරජාණන් වහන්සේට වද දුන්නා. ආත්ම ගණනාවක් මුළුල්ලේ පෙරම් පුරාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට මේ බුදු බව ලබන ආත්මේ තුලත් කොච්චර කරදර වද හිංසා පැමුණුවා. බලන්ට මේ සංසාරේ මේ වෛරකාරී ආත්මය කොච්චර පින්වත්නි දිගින් දිගට පවත්වගෙන එනවද? වදකේ දේවදත්තම්මි. දේවදත්ත නියම වදකේ. චෝරේ අංගුලිමාලකේ. අංගුලිමාල කියලා කියන්නේ මාපල් හොරෙක්. ධනපාල ඇතා කොච්චර දරුණු මට්ටමට පත් වුණාද? රාහුලෝ චේව සිද්ධාර්ථ කුමාර කාලේ තමන්ට දාව ඉපදිච්ච දරුවා රාහුල පුංචි කුමාරයා මේ ඔක්කොම එක්කාසු කරලා අච්චර වද දුන්න දේවදත්තටත් මෙච්චර මහා පල්ලොරෙක් වෙච්ච අංගුලිමාලටත් ඒ වගේම තමන්ව මරන්ටාව ධනපාල ඇතාටත් සිද්ධාර්ථ කුමාර කාලේ තමන්ට දාව ඉපදිච්ච රාහුල කුමාරයාටත් සබ්බත් සමමානස එකම විදිහට ආදරය කළානේ. කවුද මේවා කරන්නේ? මෙන්න මේක තමයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගෙත් මේ සාමාන්‍ය මිනිස්සෙන්ගෙත් වෙනස. ඇයි අපි ඔක්කොටම ඔය මට්ටමට යන්න බෑ. ගව් ගාන කෑතයි පින්වත්නි මේ බුද්ධත්වයේ සහ මේ මනුස්සත්වයේ කියන්නේ. එතෙන්ට යන්න නම් පෙරුම්දම් පුරාගෙන ආත්ම කෙල කෝටි ගාණක් ගියත් පින්වත්නි මේ බුද්ධත්වයට අපට කිට්ටු වෙන්නට අමාරුයි. ඒ බුද්ධත්වය අවබෝධ කර ගැනීමයි අපට තිබෙන්නේ මේ ආත්මයේ තුල පින්වත්. ඒ නිසා අපට මේ ජීවිතේ හුඟක් දේවල් අපට ඉගෙන ගන්න තිබෙනවා පින්වත්. දැන් බලන්න දැන් අපි අපේ ජීවිත ගත කරගෙන යනකොට දැන් ඔබේ නිවෙස්වල වුණත් අපේ විහාරස්ථානවල ගන්න. සමහර විට අවුරුද්දට අපි දන්නවා දවස් 365ක් තියෙනවා. දවස් 365යි. බලන්න ඔය දවස් 365න්
තමන්ගේ දරුවොත් එක්ක අම්මලා තාත්තලා, ඒ වගේම බිරිඳත් එක්ක ස්වාමියා, ඒ වගේම ස්වාමියාත් එක්ක බිරිඳ, ආයතනයේ ප්‍රධානියා සමග සේවකයෝ, පන්සලේ විහාරස්ථානයේ ප්‍රධානියා සමග ඉන්න පොඩි හාමුදුරුවෝ බැලුවාම ඒ සම්බන්ධතා හුඟා අඩුවෙන් තමයි පින්වත්නි ගත වෙන්නේ. අපි අවබෝධ කරගන්න ඕන මේ ධර්මයත් එක්ක ජීවත් වෙනකොට ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ පවත්වාගෙන යනකොට ජීවිතේ අපි අවබෝධ කරගන්නා උදේ යහපත් විදිහට පින්වත්නි අපි අවබෝධ කරගන්න ඕන. සමහර විට හතුරුකම් කරලා අවුරුද්දේ දවස් 364ක්ම වෛර කරලා අලුත් අවුරුද්ද දවසේ ඔළුව අත ගාලා සුවපත් වේවා කියලා ඔළුව අත ගාලා වැඩක් තියනවද? ඔබම කල්පනා කරලා බලන්න. ඉතින් අපි කියනවා අනේ දාට හරි කමක් නැහැ ආවේ කොච්චර ලොකු දෙයක්ද කියලා. නමුත් ඒක නෙමෙයි වෙන්නේ. අවුරුද්දේ දවස් 364ක්ම කතා නොකර ඉන්න එක මොහොතක් එක දවසක් කතා කරලා ඇති වැඩේ මොකද්ද පින්වත්? එතකොට හිතේ ආයේ වෛරයෙන් නැද්ද? ලියලන්නේ නැද්ද? ලියනවා. බොරුවට නිකන් ඒ දවසට විතරක් ඔළුව අත ගාලා ඉස තෙල් ටිකක් ඔළුවේ ගාලා කීයක් හරි අතට දීලා නැත්තම් සරමක් චීතයක් වගේ මොකක් හරි ඇඳුමක් පැළඳුමක් දීලා අර දවස් 364ෙම කරගත්ත පව්කාරකම් අර එක දවසෙන් අපට වළක්වන්න පුළුවන්ද? බෑ පින්වත්. ඒ පවට පින්වත්නි කවරදාකවත් පින් දෙන්න බෑ. අපි කියන එක දවසක් හරි කමන්නේ කතා කළොත් හොඳයි කියලා. හැබැයි හැමදාම අර විදිහට කතා බහ කරලා ඉන්න පුළුවන් නම් අමුතෙන් ඔළුව අත ගන්න ඕනද? ඉසතෙල් ගන්න ඕනද? මුදලක් හදලා දෙන්න ඕනද? ඇඳුමක් දෙන්න ඕනද? නෑ. ඒවා නොදුන්නත් කමක් නෑ. හොඳින් කතා බහ කරලා ඉන්නවා නම් කොච්චර වටිනවද? ඔන්න අපි අවබෝධ කරගන්න ඕන දේවල් නිවන් දකින්න. අපි දන්නවා සමහර විට ගෙවල්වත් සමහරට නොකරන දේවල් සමහර පන්සල් අපට අත්දැකීම් තින්ද කියන්නේ. අපි දැන් පැවිදි වෙලා අවුරුදු 30 40ක් ගත වුණා. සමහර විට තමන්ගේ ගුරු ආමඳුරෝ සිවුර කරට දැම්මා. අවුරුදු 10 11යි. ගෝලයා දැන කියාගෙන ඉගෙනගෙන ගුරුවරයාටත් වඩා ඉහළට මතුවලා එනකොට කොච්චර හතුරුකම් කරනවද බලන්න. සමහරට ගෝලයා සිවුරුත් ඇරලා යනවා. ඉන්න කාල් කරන්නේ කුමක්ද? හතුරුකම්. ඒවා කරලා අවසානයේදී සමහරට ගෝලයාටම විරුද්ධව ගුරු හාමුදුරුවම සමහරට කැලෑපත්‍රත් වෙනවා. ඔන්න අපේ සමාජයේ හැටි. දැන් ගෙදරක නම් අම්මා තාත්තා මොන වරද්ද දරුවා කරත් කවදාකවත් තමන්ගේ දරුවන්ට කැලෑපත්‍රය වන්නෙත් නැහැ. පෝස ගන්නෙත් නැහැ. එහෙම නැත්නම් ගෙදරින් යන්න කියන්නෙත්. ඉතින් අපේ රටේ අද වැඩිහිටි භික්ෂූන් වහන්සේලා කොච්චර වරදක් කරනවද? අර ගෝලයා යන තැනටම පාර කපලා යවලා ඉවර වෙලා අර හත්මුතු පරම්පරාවටම දෙස් දෙවුල් තියනවා ඊළඟට. දෙස් දෙවුල් තියෙනවා. ඉතින් අපේ රටේ ශාසනයක් ඉතුරු වෙයිද? මේ වැඩිහිටි හාමුදුරු ටික අපවත් වෙලා මැරලා ගිය දවසට පින්වත් මේ පන්සල් වල සමහර විට හිස මුඩු කරපු ගිහියෝ ටිකක් පමණ සමහරට නතර කරන්න වෙයි. තව කාලයක් අවුරුදු 15ක් 20ක් ගත වෙනකොට. ඒ වගේ තත්වයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා මේ කේමි අවේරි අභයෝ කියන මේ මට්ටමවත් අඩුම ගානේ උගත් කෙනෙක් හැටියට හැම කෙනෙක්ම අවධාරණය කරගන්න ඕන. මේ ටික අවබෝධ කරගත්තේ නැත්නම් අපට දිගු ගමනක් යන්න බෑ පින්වත්නි. ඇයි? හුඟක් අය හිතනවා ලොකු වැරදි කරන කට්ටිය ලොකු වැඩ කරනවා. හොඳට බුද්ධිමත්ව හිතන්න. ලොකු කට්ටිය ලොකු වැරදි කරනවා. ඒ ලොකු වැඩ කළාම ඒ අයගේ ලොකු වැරදි අර ලොකු වැඩ වලින් වැහිලා යනවා. හැබැයි පොඩි එක්කෙනෙක් වරදක් කරාම මොකද වෙන්නේ? අර පොඩි එක්කෙනාගේ වරද්ද පහළ තැනින් දිය ගලා යන්නාසේ පොඩි මිනිසයා තලලා පෙලලා කුඩු පට්ටම් කරලා ඒ මිනිසයාගේ ආත්මයම විනාශ කළා. උපමාවක් මම මේ පෙන්නේ.
ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි පින්වත්. වෙනස් නොවන එකම දේ වෙනස් වීම. අනිත් හැම දෙයක්ම වෙනස් වෙනවා. එතකොට අපි හිතන්න ඕන අපි මේ මිනිස්සුන්ට යටින් ගහනේවත් තියෙනවනේ අත. උඩින් ගහන්නේ යටින් ගහන්නේ උඟක් දුරට. යම් කෙනෙක් තනතුරකින් පහ කරන්න නම් ඉන්න තත්වයෙන් බිමට හෙලන්න නම් ඒ මිනිස්යාට සමාජයේ පහ කරවන්න නම් අද ගහන්නේ උඩින් නෙවෙයි උඹට උඩින් නෙවෙයි මං ගහන්නේ යටින් ගහන වැඩ තමයි තියෙන්නේ අද උඟක්. මේවා හිතන්න හැම වෙලාවම යටින් ගහන්න ගියාම යටින් තවන්නත් වදිනවා කියලා මිනිස්සු හිතන්න පුරුදු වෙන්න ඕන. උඩින් ගැහුවොත් උඩින් වදි යටින් ගැහුවොත් යටින් වදි. මේක අවබෝධ කරගන්න ඕන. මේක අවබෝධ කරගත්තේ නැත්නම් අපට ජීවිතයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටිනාම ධර්මයක් පින්නවා. මේකෙන් පිට කාටවත් යන්න බෑ. මේකෙන් පිට යනවා කියලා කියන්නේ අන්ධකාරය අතපත ගන්නවා වගේ වැඩක්. මේක අපි හරියට අවබෝධ කරගන්න ඕන. මේක අඳුරේ අතපත ගන්නවා වගේ වැඩක් මේ ධර්මයේ අවබෝධ කරගත්තේ නැති කෙනාට. ඒ නිසා තමයි නියම උගතෙක් පඬිතෙක් වෙන්න නම් බෞභාසති වචන දිග හැරිය පමණින්ම සුන්දර කතා කියපු තරමින්ම සුන්දර ඇඳුම් අඳු තරමින්ම සුන්දර රූපයක් ලැබිච්ච තරමින්ම කෙනෙකුට යාපත් හොඳ මට්ටමට එන්න පුළුවන් කමක් නැහැ. අපි හිතන්න ඕන ඒ යාපත් උගත්කම් ඇති කර ගන්නට නම් හේමි අවේරි අබයෝ කියන මෙන්න මේ කරුණු තුන අවබෝධ කර ගන්න ඕන. එසේනම් අනුන්ට උවදුරු කරන්නේ නැති, අනුන්ට වෛර කරන්නේ නැති, අනුන්ට බිය උපදවන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන, දැන උගත් කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න නියම උගත්කම, නියම පාණ්ඩිත්‍යය තියෙන්නේ එතන කියලා අවබෝධ කරගෙන අද මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ අප ලබාගත්තා සියලුම පින්කම් වල බලෙන් કોઈ කාටත් නිදුක් නිරෝගී සුව වේවා, චිර ජීවනයේ වේවා. මේ ලැබුවා වූ නව වර්ෂය કોઈ කාටත් යහතින් හොදින් කල්ගත කරන්නට මේ ධර්ම දේශනාමේ පින්කමත් හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. අද මෙම ධර්ම දේශනාමේ පින්කමේ දායකත්වයේ දරනු ලබන්නේ කඩුවෙල පහළ බෝමිරිය අංක 61 පදිංචි තිලකරත්න මහත්මයා සහ ජයලත් නෝනා මහත්මිය විසුණුයි අද මෙම ධර්ම දේශනාමේ පින්කමේ දායකත්වයේ දරන්නේ. ඔවුන්ගේ අරමුණු හැටියට පවතිනවා ප්‍රසන්න පුතණුවන්ට ග්‍රහපල දුරු වේ සෙත් සාන්තිය ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම ධර්ම දේශකයන් වහන්සේට පවුලේ සැමට, ධර්ම ශ්‍රවණය කළ සැමට, මියගිය දෙමාපියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ඔවුන්ගේ ප්‍රාර්ථනාව. ඒ අනුව තිලකරත්න මහත්මයා ජයලත් නෝනා මහත්මියත් කල්පනා කරන ආකාරයට තමන්ගේ පුතණුවන්ට ග්‍රහපල දුරු වී ඒ සියලුම ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්නට මේ සිද්ධ කරගත්තා සියලුම පින්කම් හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.